බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंते धम्मं शरणं गच्छामि द्वितीयंते संघं शरणं गच्छामि तृतीयंते बुद्धं शरणं गच्छामि तृतीयंते धम्मं शरणं गच्छामि तृतीयंते संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि तिसरणेन संधिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अप्रमादेन सम्पादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो चे वस्स सतं जीवे दुस्सीलो असमाहितो एकाहं जीवितं सेयो සීලවන්තස්ස ජායිනෝ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දින මේ පින්නතුන්
තමන්ගේ ජීවිතවල අනුස්මරණීය පින්කමක් සිදු කරන අවස්ථාව. ඉතින් මේ නිවසට මිනිපහනක් වගේ හිටිය තමන්ගේ ආදරණීය පියතුමා සමුගත්තු මොහොතේම සිදු කරන තමන්ගේ හිතේ බොහෝ කාලයක් මතක රැඳෙන පින්කමක් මේ කරන්නේ. දොන් ධර්මසේන මහත්මයා මිය ගිහිල්ලා දවස් 7ක් ගත වෙන අවස්ථාවේදී එතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන ධර්ම දේශනාමය පින්කමයි මේ සිදු කරන්නේ. පින්නතුනි, අපි සිදු කරන අනිත් පින්කම් වලට වඩා 7 දවසේ පින්කම කියන එක අපි හැමදෙනාගේම මතකයේ හුඟක් කල් රැඳෙන පින්කමක්. ඒකට හේතුව තමයි කෙනෙක් අපි ඇත්තෙන්ම කලින්ම බලාපොරොත්තු වෙන්නේ කොච්චර වයසට ගියත් කෙනෙක් මියයි කියලා නේද? ඉතින් එහෙම මිය ගියාට පස්සේ අපෙන් සමුගත්තු අවස්ථාවේ ඒ අය වෙනුවෙන් ඊට ආසන්නෙම සිදු කරන පින්කම අපේ ජීවිතේට ලොකු පණිවිඩයක් ගෙන දෙන අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ හුඟක් කල මතකයේ රැඳෙන පින්කමකුත් වෙන මේක. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතය ගැන කල්පනා කරන විට මේ නැත්තම් හැම දිනෙකම දන්නවා එතුමාගේ ජීවිතයේ සුවිශේෂත්වය පිළිබඳව. ඉතින් ඒ කරුණු අතරෙත් විශේෂ කරුණු ටිකක් අපි සලකලා බලන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දුස්සීලවත්ව ධානය නොවඩා සිත නොවඩා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා යම් කිසි කෙනෙක් එක දවසක් සිත වඩමින් සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ඒක වටිනා ජීවිතයක් කියලා. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතේ පුරාම අපි දකින දේ තමයි එතුමා සිල්වත් ගුණවත් සිත වැඩෙන ජීවිතයක් ගත කළා. මං හිතන්නේ එතුමාගේ මේ ජීවිතය විතරක් නෙවෙයි සසර මං හිතන්නේ ආත්ම භව 100 ගාණක් එහෙම ආපු කෙනෙක්. එහෙම නැති කෙනෙකුට මෙහෙම ගත කරන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රෝග්‍රෑම් වලම ආවේ. එනකොටම හැදැමිට ජීවිතෙන් 60ක් 70ක්ම තීරණය කළා තමයි අපි මේ ලෝකෙට එන්නේ. අපිට බොහෝ විට හිතෙනවා අපි ආවට පස්සේ මේ වැඩ පටන් ගන්න කියලා නේද? නමුත් වෙනතුනේ එහෙම නැහැ. අපි මේ ලෝකෙ ඉපදෙන්න කලින් බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු හිස්ටරියක් අපේ තියෙනවා. සසර කලාව කර්ම ශක්තියෙන් සහ අපේ ප්‍රාර්ථනාවන්. ඉතින් අන්නේ ප්‍රාර්ථනාවන් ඇතුව තමයි කෙනෙක් මේ ලෝකෙ ඉපදෙන්නේ. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතයේ අවසාන කාලය බලන විටත් ඒක හොඳට පේනවා. ලබනාත්මය සඳහා ඔක්කොම සූදානම් වෙලා හිටියේ නේද? ඉතින් ඒ වගේම තමයි අපේ මේ ගත කරන ජීවිතයත් අපි මෙහාට එන කලින් හුඟක් දේවල් එක්කෝ අපි ප්‍රාර්ථනා කළා නැත්නම් කර්මයේම සකස් වෙලායි තියෙන්නේ. ඉතින් එතුමාගේ ජීවිතය දෙස බලනට එකතකින් උපතින්ම ලොකු ආයුෂක් විඳින්නට ලොකු පිනක් කළා තිබුණා. ඒ වගේම හොඳ ස්වාමි දිනියක් ලබන්න, පින්වන්ත දරුවන් ලබන්න, මුණුබුණු මිනිබිරියන් ලබන්න මේ හැම දෙයකටම එතුමා පින් කළා තමයි මේ ලෝකෙට ආවේ. ඒ ගත කරපු ජීවිතයේ අවසාන මොහොත දක්වාම සතුටෙන් කාලය ගත කළා. විශේෂයෙන් පින්නතුණි ධර්මයක් මුණ නොගෙසුණු ජීවිතයක ලක්ෂණය තමයි ජීවිතේ වියපත් වෙන ජීවිතේ එපා වීමක් තියෙනවා. ශරීරය දුර්වල වෙනකොට, ඇස් දෙක නොපෙනී යනකොට, කන් දෙක නොඇසී යනකොට ජීවිතය අර මුලින් තිබෙච්ච ප්‍රබෝධමත් ගතිය අඩු වෙනවා. ජීවිතේ කලකිරෙන ස්වභාවයක් තියෙනවා. නමුත් පින්නතුණි කෙනෙකුට හරියට ධර්මයේ මුණ ගැහුණොතින්, කෙනෙක් හරියට ධර්මයේ ප්‍රැක්ටිස් කරොතින් යාට ජීවිතය අවුරුදු 100ක් ගියත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. එක අතකින් ජීවිතේ එපා වෙන්නේත් නැහැ. අනිත් අතින් හුඟක් කල් ජීවත් වෙන ලොකු ආසාවකුත් නැහැ. මෙන්න මේ දෙකම හරියට සමබර වෙනවා සාර්ථකව ධර්මයේ හැසිරෙච්ච කෙනාගේ ජීවිතේ. මොකක්ද ඒ වෙනස? එක පැත්තකින් ජීවිතේ ඉක්මනට නැති කරගන්න ඕන කියලා ඉක්මනකුත් නැහැ. අනිත් පැත්තෙන් එතනට හුඟක් කල් ජීවත් වෙන්න ඕන කියලා ලොකු ආසාවකුත් නැහැ. මෙන්න මේක තමයි පින්නතුණි රහතන් වහන්සේ කෙනෙක්ගේ නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙච්ච කෙනෙක්ගේ ජීවිතයක තියෙන ලක්ෂණය. ඒ වගේමයි එතනත්තා නිතරම තමන්ගේ සිත දිනු කරන වැඩපිළිවෙලක නිතරම යෙදෙලා ඉන්නවා. ධර්මසේන මහත්මයාගේ ජීවිතය තුලත් අපි එක හොඳින්ම දැක්කා. එතුමාගේ නමටම සරිලන විදියට දහමට ජීවිතයේ මූලිකත්වය දීලා කටයුතු කළා. එතුමා දැහැම ජීවිතයක් ගත කළා විතරක් නෙවෙයි. එතුමාගේ සහෝදරයන්, දරුවන්, ස්වාමි දියණිය ඇසුරු කරන හැමදෙනාම දහම පැත්තට යොමු කළා. පින්තුන් මෙන්න මේක ජීවිතයක තියෙන ලක්ෂණය. සමහර විට අපි කියනවා මම නම් ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා මට අනිත්‍යය ගැන කරන්න දෙයක් නැහැ කියලා.
අපි නිදහස් වෙන්න හදනවනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. හරියට ධර්මයේ ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් එයාගේ එක්සැම්පල් එක, එයාගේ ආදර්ශය ළඟම එන්න අයට ඇබ්සෝබ් වෙන්න ඕන. දැනෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අනිත් අය උනන්දු කරවන්න ඕන. මෙන්න මේ දෙකම දැහැමි ජීවිතයක තියෙන ලක්ෂණය. බුදුහාමුදුරෝ දේශනා කළා තමන් තෙරුවන් සරණ යනවා, අනිත් අයටත් තෙරුවන් සරණ යන උදව් කරනවා. ඒ වගේම තමන් පංචශීලය රකින්නවා, අනිත් කෙනාටත් පංචශීලය රකින්නට උනන්දු කරනවා. ඒ වගේම තමන් මෛත්‍රී භාවනා වඩනවා, අනිත් අයටත් මෛත්‍රී භාවනා කරන්න උනන්දු කරනවා. ඒ සියල්ලටම වඩා බුදුහාමුදුරෝ දේශනා කළා දහමේ හැසිරෙන කෙනා තමන් සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා, තමන්ගේ ඥාති මිත්‍ර ආදීනොත් ඒ සඳහා යොමු කරනවා කියලා. මෙන්න මේක පින්නතුනි ධර්මසේන මහත්මයාගේ ජීවිතය තුළ අපි දැක්ක සුවිශේෂී ලක්ෂණය. ඒ නිසාම එතුමාට ජීවිතේ වියපත් වෙන්න ජීවිතේ එපා වුණේ නැහැ. සතුටෙන් ගත කරා විතරක් නෙවෙයි, ඇසුරු කරන අනිත් අයටත් එතුමා එපා වුණේ නැහැ. මේක තමයි පින්නතුනි අපට ගන්න තියෙන ලොකුම ආදර්ශය. ඇතැම්මට අපි රූප සම්පත්තිය හොඳට තියෙනකොට, කටහඬ ලස්සනට තියෙනකොට, ඇස් දෙක හොඳට පේනකොට, කන් දෙක හොඳට ඇහෙනකොට, අපිත් එකට ගෙන ගියාගත්තු යහළු මිත්‍රාදීන් ඉන්නකොට අපිට ජීවත් වෙන්න ආසයි නේද? නමුත් අර තමන් එකට හිටිය අය ටිකෙන් ටික දුරස් වෙනකොට, ඒ අය ජීවිත වලින් සමුගන්නකොට, තමන්ගේ ශරීරය දුර්වල වෙනකොට, තමන්ගේ ජීවිතේ එපා වීමක් වෙනවා. නමුත් පින්නතුනි ධර්මයේ හැසිරෙන කෙනාට මේක වෙන්නේ නැහැ. මෙන්න මේක සුවිශේෂී ලක්ෂණය. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තත් වයසට යන්න වටිනාකම අඩු වෙන්නේ නැහැ. වටිනාකම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. ඉතින් මෙන්න මේකත් ධර්මසේන මහත්මයාගේ ජීවිතය තුළ අපි දැක්ක ලක්ෂණය. අනිත් දේ තමයි එතුමා නිතරම මෛත්‍රී සහගතව කාලය ගත කළා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක අමනාපුනේ නැහැ. මම හිතන්නේ එතුමා සමග ඒ ජීවිත කාලෙම ඇසුරු කරපු අය, එතුමාත් එක්ක රැකී ආරක්ෂා කරපු පිනතුරුත් මෙතන ඉන්නවා, එක ස්ථානවල වැඩ කරපු අය. එයත් මම හිතන්නේ දන්නවා, සහෝදරය දන්නවා. එතුමා අනිත් අය සමග අමනාප වීමක් තිබුණේ නැහැ නේද? එතුමාත් එක්ක යහළු වෙච්ච කෙනෙක් ලේසියෙන් අමනාප වෙන්නේ නැහැ. අනිත් අය තැම්මිට අමනාප වෙන්න පුළුවන්. නමුත් එතුමා අමනාපුනේ නැහැ. මෙන්න මේ නිසා අනිත් අයට අපිව එපා වෙන්නේ නැති වෙනවා. අනිත් අපට සමීප වෙන්න අපට එයා ගැන ආදරයක් ඇති වෙනවා. මෙන්න මේකත් එතුමාගේ ජීවිතය තුළ තිබිච්ච විශේෂ ලක්ෂණයක් විදිහට අපි දකිනවා. අනිත් දේ තමයි තමන් එකට හිටිය යහළු මිත්‍රාදීන්. ඒ වගේම තමන්ට උදව් කරපු යහළු මිත්‍රාදීන් හොඳට මතකයේ තිබුණා. දැන් මීට අවුරුද්දකට දෙකකට වගේ කලින් මම හිතන්නේ ප්‍රින්ස් ගුණසේකර මහත්මයා, ඒ වගේම තිසේර මහත්මයා වෙනුවෙන් ඒ අය තමන්ට එම්බසි වැඩ කරන්නේ අවස්ථාව ලබා දීම සහ මේ රටට එන්නට උදව් කිරීම ගැන මුළු ජීවිත කාලෙම මතක තියාගෙන හිටියේ. ඒ අය හැම පින්කමකදීම වගේ මතක් කළා. විශේෂ පින්කමක් කළා, ධර්ම දේශනාවක් කරලා ඒ අය ජීවත් වෙලා ඉන්න අයට ආශිර්වාද කළා, මිය ගියාට පුණ්‍යානුමෝදනා කළා. මෙන්න මේකත් පින්නතුනේ තිමුණු සුවිශේෂ ලක්ෂණයක් විදිහට මා දකිනවා. ඉතින් විශේෂයෙන්ම දරුවෝ විදිහට ඔබ හුඟක් ඒ තාත්තගේ ගුණ දකින්නට ඇති. ඉතින් අවුරුදු 60කට වඩා කාලයක් මම හිතන පාරිත මහත්මයා තමන්ගේ ආදරණීය තාත්තා ළඟින් ආශ්‍රය කළා. ඉතින් අනිත් දරුවොනුත් මම හිතන අවුරුදු 50කට වඩා කාලයක් තාත්තා වැසුරු කළා. ඉතින් ඒකාතකින් එවැනි තාත්තා කෙනෙක් ලබන ඔබ පින්වන්තයි. අනිත් පැත්තෙන් ඔබ වැනි දරුවන් ලබන්න ඒ තාත්තා පින් කළා තියෙනවා. අනිත් දේ තමයි පින්නතුනේ කෙනෙකුගේ ජීවිත කාලය අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා නම් ඒ කෙනාගෙන අප කර්ම ශක්තියෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි අවුරුදු 80ට පස්සේ ජීවත් වෙන ටිකේ වැඩි ගෞරවයෙන් හිමි වෙන කාටද? ඒ උපස්ථාන කරන දරුවන්ට. ඊට පස්සේ ටික රැගෙන යන්නේ තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ගේ උපකාරයෙන් තමයි ඉතුරු ටික යන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන ධර්මසේන මහත්මයාගේ ජීවිතයත් අවුරුදු 80ක් විතර යනකම් එතුමාගේ පිනෙම ජීවත් වෙන්නේ නැති. ඊට පස්සේ ඇස් දෙක නොපෙනී ගියා. ඊට පස්සේ ජීවත් වෙච්ච අවුරුදු 20ෙම ගෞරවය වැඩිපුර හිමි වෙන්නේ දරුවන් විදියට ඔබට. ඉතින් ඔබ ඒ ගැන හුඟා සතුටටපත් වෙන්න. තමන් ඇතිදෙඩි කරපු අම්මා තාත්තා දෙන්නට උපස්ථාන කිරීම බුදුහාමුදුරු දේශනා කළේ නිවසේ ඉඳගෙනම කරන්න පුළුවන් ලොකුම පින්කම විදියට. බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්ච කාලවල ලෝකේ මිනිස්සු කරන ප්‍රධාන පින්කම තමයි සුගතිගාමී වෙන්න කරන ප්‍රධාන පින්කම තමයි තමන්ගේ අම්මා තාත්තට සැලකීම කියලා. අබුද්ධෝත්පාද කාලවල අය වෙනත් පින්කම් ගැන එච්චර දන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලවල බොහෝ දෙනා සුගතිගාමි වෙන්නේ තමන්ගේ නිවසේ මිඳගෙන අම්මට තාත්තට සලකලා කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා අම්මා තාත්තා දෙන්න කියලා කියන්නේ පින් කුඹුරු දෙකක් කියලා. ආහුණේය සහ පාහුණේය ගුණයෙන් යුක්තයි. දරුවන්ගේ පුද සැලකිලි ලබන්නට දොර ඉඳලා උනත් ගෙනත් දෙන දේ පිළිගන්නට එහෙම දීලා පින් රැස් කරගන්නට තියෙන නිවසේම තියෙන පින් කුඹුරු දෙකක් විදියටයි බුදුහාමුදුරෝ තමන්ගේ අම්මා තාත්තා සැලකුවේ. ඉතින් මේ දරුවෝ ඊටාම ආදරෙන් දරුවෝ විතරක් නෙවෙයි ඉතින් ලේලිලා බෑනලා මේ හැමදෙනාම දරුවම වගේ හිතලා ඒ තාත්තට සැලකුවා විතරක් නෙවෙයි අසල්වැසි අය දොර බැහැර ඉන්න අය පින්කම් වලට සහභාගී වෙලා පිටින් එට ඇවිල්ලා බලලා එතුමා කැමති කෑම බීම ගෙනත් දීලා සතුටු කළා ඒ පින්කම් කරගත්තා. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතනකොට ඔබට හුඟා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ තාත්තගේ ඒ ඥාතිවරයාගේ ගුණ අපි අහලා එතුමා ගැන සතුටු වෙලා යන විතරක් නෙවෙයි. අපේ ලොකු වගකීමක් තියෙනවා එතුමාගේ ළඟ තිබිච්ච ගතිගුණ ඔක්කොම බැරි වුණා ටිකක් හරි අපේ ජීවිතයට මෙතනින් රැගෙන යන්න. ඒක තමයි මේ ජීවිතෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය. ඕනෑම කෙනෙක් ආශ්‍රය කරනකොට පින්නතුණි ඒ කෙනාගේ ළඟ සුවිශේෂී ගතිගුණ තියෙනවා. ඊටාම සියුම්ම බලනකොට එකක් දෙකක් හරි හොඳ ගතිගුණ කෙනෙකුගේ ජීවිතය තුළ තියෙනවා. විශේෂයෙන් මේ වගේ කෙනෙක්ගේ ජීවිතය තුළ එවැනි සුවිශේෂී ලක්ෂණ රාශියක් තිබුණා. ඉතින් අන්න ඒ ගුණ හොඳට තේරුම් අරගෙන තමනුත් ජීවිත සාර්ථක කරගන්න බලන්න. S2 අන්ධ වුණත් හිතට දුකක් නොලැබෙන විදියට තමන්ගේ ජීවිතය පුළුවන් තරම් දුරට ධර්මයේ පැත්තට යොමු කරගන්න. ඒ නිසා එතුමා S2 පේන්නේ නැහැ කියලා කිසි විටකත් මම හිතන්නේ දුක්ුනේ නැහැ. එතුමා හිතුවේ මේක කර්ම දෝෂයක් වෙන්නේ නැති හරියට ප්‍රතිකාරයක්වත් කරගන්න බැරි උනේ මෙච්චර රටකත් ඉඳලා. ඉතින් නමුත් එතුමාට ඒ ගැන ලොකු දුකක් ජීවිතේ තිබුණේ නැහැ. ඒකත් එක්කම වැඩිපුර දහම පැත්තට යොමු වුණා. ඒ විතරක් නෙවෙයි එතුමාට හොඳ මතක ශක්තියක් තිබුණා. දැන් අපි ඇතැම් විට මේ අවුරුද්දේ ධර්ම චාරිකාවට ධර්ම දේශනාවට ගෙදරාවට පස්සේ ඇතැම් විට හඳුන්වා දීමක් කරනවනේ. ඉතින් හඳුන්වා දීමක් කරනකොට කියනවා ගිය අවුරුද්දේ නම් අහවල් හාමුදුරුවෝ ආවේ නැහැ මේ අවුරුද්දේ නම් ඇවිල්ලා ඉන්නවා. හැබැයි ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ නම් ඒ හාමුදුරුවෝ ආවා. ඊට කලින් අවුරුදු දෙකකට කලින් නම් ඒත් ආවේ නැහැ. එදා කිව්වේ සීහෝපම සූත්‍රයේ එදා බණ වැඩිපුර කිව්වේ අහවල් හාමුදුරුවෝ. ඒ වගේ අවුරුදු ගානක මතකය හොඳට එතුමා තුළ තිබුණා. ඉතින් මෙන්න මේකත් වෙනතුනේ ජීවිතයක තියෙන ලක්ෂණය. අනිත් දේ තමයි ජීවිතයේ කොයිතරම් කාලයක් ගත කළත් සිහි විකල් වෙන්නේ නැහැ කියන කාරණය. අසම්මෝල් හෝ කාලං කරෝති කියලා කාරණයක් ධර්මයේ විස්තර වෙනවා. සිහි මුලා නොවි මරණයටපත් වෙනවා කියලා. සිහි මුලා වෙනවා කියුවාම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇතැම් විට රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් කෙනෙක් නිහඬව ඉන්නවා නම් කෙනෙක් හිතනවා සිහි විකල් වෙලා කියලා. ඒක සිහි විකල් වෙලා කියලා කියන්නේ නැහැ. කෙනෙක් ආබාධය නිසා හෝ ඉන්ද්‍රියන් දුර්වල වීමෙන් අන්තිම දවස් දෙකක් පැය කිහිපයක් ඇතැම් විට සති ගාණක් වුණත් කිසිම ප්‍රතිචාරයක් නොදන්වා නොහඟවා කෙනෙක් ඉන්න පුළුවන්. ඒක සිහි විකල් වීමක් විදිහට සැලකන්නේ නැහැ. එහෙනම් සිහි විකල් වෙනවා කියන්නේ මොකද්ද? තමන් කරන කියන දේවල් ගැන තමන්ට හැඟීමක් නැහැ. ඇතැම් විට ළඟ ඉන්නට බනිනවා, කේන්ති ගන්නවා. කරන කියන දේවල් ගැන තමන්ට කිසිම අවබෝධයක් නැතුව සිහි විකල් වෙලා වගේ අපි කියන්නේ පිස්සුවෙන් වගේ කියලා. අන්නේ වගේ වැඩ කිරීම තමයි සිහි විකල් වෙනවා කියලා කියන්නේ. එතකොට ධර්මයේ හැසිරෙච්ච කෙනෙකුගේ ලක්ෂණය තමයි එහෙම වෙන්නේ නැහැ. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතය අවුරුදු 100ක් වෙනකන් එතුමා හොඳට හිටියා. ඒ විතරක් නෙවෙයි 100 වෙනි පින්කම කරන්නත් එක්කම තමයි මෙතෙක් කලින් නැත්තේ නේද? ඉතින් ඒ වගේමයි ඉපදුනේ පින්වන්තම මාසේ. දැන් බලන්න මේ ඔක්කොම අපි ප්‍රෝග්‍රෑම් වෙලා කියලා බලන්න මේ කියන හැටිනේ. දැන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන මාසය මේ. මැයි මාසේනේ. ඉතින් මේ හැම දෙයක්ම බලන්න දැන් මේක තමයි ගියාතම භාවල හොඳට පින්කම් කළා. ඒ පින්කම් වල ශක්තිය තියෙන කෙනෙක්ගේ ජීවිතයක තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරපු ඊටාම ලස්සන සූත්‍රයක් තියෙනවා සංඛාර උප්පත්ති කියන සූත්‍රය. මේ සංඛාර උප්පත්ති කියන සූත්‍රයේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ජීවත් වෙන කාලයේහි ශ්‍රද්ධාව දිනු කරනවා නම් සිල්වත් බව දිනු කරනවා නම්
ධර්මඥානයෙන් දිනු වෙනවා නම්, දන් දෙනවා නම්, ප්‍රඥාව දිනු කරනවා නම්, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් බව, ඒ වගේම ඡාගී බව, ප්‍රඥාව, මෙන්න මේ කරුණු දිනු කරනවා නම් මොනවද? ශ්‍රද්ධාව, confidence in the triple gem. සීලය, virtue or moral conduct. ශ්‍රුතවත් භාවය, learning dhamma. and ඡාගී, generosity, පඤ්ඤා, wisdom. මෙන්න මේ කරුණු පහ ජීවිතයේ කෙනෙක් වැඩිපුර දිනු කරනවා නම් අන්න ඒ කෙනාට හැකියාව තියෙනවා ඊළඟ ආත්ම භාවයේ තමන් ඉපදෙන තැන තමන්ට තීරණය කරන්න. හැබැයි මේවා දිනු නොකරොත් බෑ කරන්න. නිකන් ඉඳලා මං අහවල් තැන ඉපදෙන්නේ කිව්වට එහෙම ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. මේ ශ්‍රද්ධාදී ගුණධම් උපරිම මට්ටමට යම්කිසි කෙනෙක් දිනු කළ ඉන්නවා නම් ඒ තැනැත්තාට තීරණය කරන්න පුළුවන් මං නැවත උපදින්නේ මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ටම තමන් ගැන තීරණය කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාර්යය. ඒ විතරක් නෙවෙයි තැනැත්තාට තීරණය කරන්න පුළුවන් මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් මනුස්ස ලෝකයේ කොයි කුලයේද තමන් ඉපදෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හැටියට තිබුණා බ්‍රාහ්මණ කුලයේ තිබුණා, ශාස්ත්‍රීය කුලයේ තිබුණා, වෛශ්‍ය කුලයේ තිබුණා. මේ වගේ කුලයන්ගෙන් කොයි කුලයේද තමන් ඉපදෙන්නේ කියන එක තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන්. දැන් ධර්මසේන මහත්මයා දැන් තීරණය කළනේ හිටියේ නේද ඉපදෙන ස්ථානයේනේ ශ්‍රී ලංකාවේ වායඹ පළාතේ අක්කර 50ක් විතර තියෙන ස්ථානයක් සමීපේ කොයිපලක් හදන්න බලාගෙන නේද? ඒ වගේ ප්‍රාර්ථනාවක් ඇතුවනේ හිටියේ. පින්තුනේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා හරියට මේ කරුණ වල හිටියනම් මං හිතන්නේ බොහෝ විට එතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගනී කියලා අපිට හිතෙනවා. පින්තුනේ මේකේ උපරිමයට ගිහිපු කෙනා තමයි කවුද? තමන් ඉපදෙනකොට ඒ ඉපදෙන ස්ථානය ගැන සම්පූර්ණයෙන්ම තමන්ගේ කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන් කෙනා කවුද? ඔව් ඒ තමයි බෝසත්යන් වහන්සේ. සම්බුද්ධත්වයට පත් වෙන උතුමෙක් අවසානාත්ම භාව ඉපදෙනකොට මේ පහ විශේෂයෙන් කොයි කාලෙද තමන් ඉපදෙන්නේ? ඒ වගේම කොයි රටේද ඉපදෙන්නේ? ඒ කොයි රටේ කොයි ප්‍රදේශයේ ප්‍රොවින්ස් එකේද ඉපදෙන්නේ? ඒ වගේම අම්මා කවුද? ඒ වගේම කුලය. මේ පහම කලින් තීරණය කරන්න පුළුවන්. මේවට අපි කියන්නේ පස්මහා බැලුම් කියලා. කාලය, දේශය, දීපය, කුලය, මව. ඔව් මේ පහම උපරිම ලෙස දිනු කරපු උත්මයේ තමයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා අවසාන භවයේ විදියට මනුස්ස ලෝකෙ ඉපදෙන කෙනෙකුගේ තියෙන දක්ෂතාවය, හැකියාව. ඒ විතරක් නෙවෙයි බෝසත්යන් වහන්සේ මව්කුස පිළිසින ගන්න ඊටාම සිහියෙන්. මව්කුසේ මාස 10ක් ඉන්නවා, මාස 10ම සිහියෙන් ඉන්නේ. මව්කුසෙන් මෙලොවට බිහි වෙන්නේ ඊටාම සිහියෙන්. ඒක බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුට තියෙන සුවිශේෂී හැකියාවක්. නමුත් ඒ මට්ටමටම බැරි වුණත් කුසල් දිනු කරපු කෙනෙකුට මෙන්න මේ කරුණු තීරණය කරන්න පුළුවන් කලින්ම. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරුව අපට දේශනා කළා අපේ හිත ඉහළටම දියුණු කරගන්න ක්‍රමය ගැන බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළා. පින්නතුනි මේ මඟ අපි අනුගමනය කළොතින් අපේ මරණයෙන් පස්සේ ජීවිතයේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ගත කරන ජීවිතයම Tamanට සාර්ථක කරගන්න පුළුවන්. බොහෝ විට ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියලා කියපු ගමන්ම කෙනෙකුට මතක් වෙන්නේ මොකද්ද? මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්න වගේ කතාවක් තමයි මතක් වෙන්නේ නේ. නමුත් පින්නතුනේ අද උපතින් බෞද්ධයන්ටත් වඩා උපතින් අබෞද්ධ අය වසර 30 40 අඛණ්ඩව රිසර්ච් කළා දැන් තේරුම් ගන්න තියෙනවා මනස දිනු වෙනකොට හිත පිරිසිදු වෙනකොට තමන්ගේ මේ සෛල වලට ජීන්ස් වලට සම්පූර්ණයෙන්ම බලපාලා තමන්ගේ නිරෝගී භාවය රූප සම්පත්තිය ඇතුළු කරුණු ගානකට ඍජුවම තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වයේ ශරීරයට බලපානවා කියලා. ඇතැම් විට උපතෙන් යම් යම් විදිහේ අවාසි සහගත තත්ත්වයන්ගෙන් තමන් ඉපදෙලා හිටියත් හිත දිනු කරන්න අර කායික රෝගات අඩු වෙලා ඇතැම් විට තමන්ගේ රූප සම්පatti අඩුවක් තියෙනවා නම් ඒවත් හරියනවා. කටහඬ අඩුවක් තියෙනවා නම් ඒවත් සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පින්කමල අනිසංස විදියට
තමන්ට අතීත කර්ම ශක්තියෙන් එන්න තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒවත් හුඟා දුරට යටපත් වෙනවා මේ කරන බලවත් කුසල ආනිසංස විදියට. එනිසා පින්වත්නි අන්නේ කුසල දහම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් තමයි අද අපි විශේෂයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්නතුන් හැම දිනෙකම දහමට නැඹුරු අය ඔබ පින්නතුනි ජීවිතේ ඊටාම වටිනා දුර්ලභ අවස්ථාවක් මේ ලබා ගත්තේ. ඉතින් ධර්මසේන මහත්මයා සමාජ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ ලෝකෙන් නික්මිලා ගියා වගේ ඔබ එතුමාට කරන ගෞරවය තමයි එතුමාගේ ගමන් මගේ Tamanට පුළුවන් දුරක් යන්න Taman උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා හේතු වන කරුණු ටිකක් ඊටාම අනුපිළිවෙලින් අපි මෙතන ඉඳන් සඳහන් කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවක් සඳහන් කළා. උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. උපනීයති ටිකෙන් ටික අපි මහලු බව කරා ලං වෙනවා. ඒ කියන්නේ මේ ඒජින් එක කියලා. ඩිකේ කියන එක. ජීවිතං අප්පමායු ජීවිතේ ඊටාම ටික කල ඇතින අවුරුදු 100ක් ජීවත් වුණත් මේක ලොකු කාලයක් නෙවෙයි. ජරෝපනීතස්සන සම්තිතානා ජරාවටපත් වෙනකොට මහලු වෙනකොට Tamanට කියලා රැකවරණයක් නැහැ. ඒතං භයං මරණේ පෙක්කමානෝ මෙන්න මේ මරණය පිළිබඳව බිය තියෙන කෙනා මොකද්ද කරන්න ඕන? පුඤ්ඤානි කෛරාත සුඛාවහානි සැපගෙන දෙන පින්කම් කරන්නට ඕන. දැන් මෙතන ඉඳන් කියන කරුණ ගැන හොඳ අවධානයෙන් ඉන්න. Tamanට ලොකු ප්‍රයෝජනයක් වෙනවා මේ කියන කාරණා ටික. හිතන්න මේ සාමාන්‍යයෙන් සරලව කියන බණක්ම කියලා හිතන්න එපායි. ඊට වඩා ගැඹුරට යනවා. හැබැයි ඔබ අවධානය දිගටම තියාගන්නට ඕන. මේ ගාථාව ප්‍රකාශ කළ වෙලාවේදී බුදුහාඳුර මොකද සඳහන් කළේ? දැන් මේ ගාථාව ප්‍රකාශ කළේ දෙවි කෙනෙක් ඇවිල්ලා රාත්‍රී කාලේ. බුදුහාඳුර හමු වෙන්න ඇවිල්ලා. This stanza is said by a divine being at night. එතකොට මේ ගාථාව ගැන බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? මේකත් එකම තවත් ගාථාවකුත් වෙනවා. මේ ගාථාව සඳහන් කරපු ගමම බුදුහාඳුර තවත් ගාථාවක් දේශනා කළා. මොකද දේශනා කළේ? උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ කියලා. දැන් අර දෙවියා කිව්වේ මොකද්ද? මරණය ගැන බිය තියෙනවා නම් අප්‍රමාදීව පින්කම් කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරාද ප්‍රතික්ෂේප කළාද? When this divine being explained this stanza, the Supreme Buddha neither rejected nor accepted. බුදුහාමුදුරු මේක ප්‍රතික්ෂේප කළෙත් නැහැ, අනුමත කළෙත් නැහැ. එහෙම ඉඳලා බුදුහාඳුරේ ගාථා වෙනස් කළ ඊළඟට ආයි සඳහන් කරනවා. අර දෙවියා සැපගෙන දෙන පින්දහම් කරන්න කියලා කියනකොට බුදුහාඳුර මොකද දේශනා කළේ? ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ. ලෝකෙට තියෙන ආශාව දුරු කරන්න, තෘෂ්ණාව දුරු කරන්න කියලා. මොකද්ද මේ ගාථා දෙකේ වෙනස? කාටද කියන්න පුළුවන්? ඔව් බොහොම හොඳයි. එක ගාථාවකින් කියන්නේ ස්වර්ග මාර්ගය, අනිත් ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? මෝක්ෂ මාර්ගය. එතකොට ඇයි මේ දෙවියා මේ විදිහට ගාථාව සඳහන් කළේ? දන්නවද හේතුව? පින්නතුනේ එක මහා පුදුම සාගත හේතුවක්. මොකක්ද දන්නද හේතුව? මේ දෙවියාම ගියාත්ම භාවයේ මනුස්ස ලෝකයේ බ්‍රාහ්මණෙක් වශයෙන් හිටියා. එයාතු තව කෙනෙකුයි. අවුරුදු 120 පිරෙන වෙලාවේදී බුදුහාමුදුරු හමු වෙන්න ආවා. ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ මට අවුරුදු 120ක් වෙනවා. පිනක් දහමක් කරගත්තේ නැහැ. අකුසල වලින් වැළකුණෙත් නැහැ. බුදුහාමුදුරනේ මට යහපත වෙන දෙයක් කියන්න කියලා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරපු ගාථාව තමයි මේ දෙවියල දැන් මේ සඳහන් කළේ.
ඔබට තේරෙනවද මේක? එදා අර අවුරුදු 120ක් වශයෙන් මනුස්ස ලෝකෙ හිටිය වයස්ගත බ්‍රාහ්මණයා එදා බුදුහාඳුරන් යහපු ගාථාව අහලා එයා ඒ කාලේ ධර්මයේ හැසිරෙලිය ටික කාලේ දිවි ලෝකෙ ගිහිල්ලා අර ගාථාව නැවත ඇවිල්ලා බුදුහාඳුරන් ළඟ සඳහන් කරනවා. දැන් සඳහන් කරනකොට දැන් බුදුහාඳුර පිළිගන්නවද? බුදුහාඳුර පිළිගන්නේ නැහැ දැන්. බුදුහාඳුරම දේශනා කරපු ගාථාව මෙයාට බුදුහාඳුර දැන් එහෙම අනුමත කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එහෙනම් බුදුහාඳුරන්ට එදාම දේශනා කරන්න තිබුණේ අනිත් ගාථාවල්. ඇයි එකක් විතරක් දේශනා කළේ? ඔව් එදා ඒ අවුරුදු 120 දී හිටිය අවස්ථාවේදී යාට මෝක්ෂ මාර්ගයේ නිවන සඳහා වඩන තරම් කායික ශක්තියක්වත් ඇතැම්මිට මානසික දියුණුවක්වත් එදා යාට තිබෙන්නේ නැහැ. හැබැයි 120 හිටිය සමහර අයට කෙලින්ම නිවන් දකින්නම බණ කියලා තියෙනවා. හැබැයි මේ බ්‍රාහ්මණයට එහෙම බණ කියලා නැහැ එදා බුදුහාඳුරෝ. ඔහුගේ මානසිකත්වයේ තේරුම් අරගෙන එදා ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ සුගතිගාමී වෙන්න විතරයි. ඔහු ඇතැම්මිට අපාගත වෙන්න හිටිය කෙනෙක්. බුදුහාමුදුර ඔහුට ආසන්නම අවශ්‍ය කාරණේ උනේ දිව්‍ය ලෝක යන මාර්ගය කියන්නේ ඒ අනුශාසනාව එදා කලේ. දැන් අපේ අය දැන් අර සිද්ධිය දන්නේ නැති අපි සඳහන් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරේ පින්කම් කරන්න කියලා නෑ, කුසල කරන්න නෑ කියලා තියෙන්නේ. සතර සතිපට්ඨානය වඩන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, පටිච්චසමුපාදය තේරුම් ගන්න. ඒකයි කරන්න ඕන. ඔය පින්කම් කර කර හිටින හරියන්නේ නෑ කියලා කියන්නේ නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්ත වගේම බුදුහාමුදුරු මහා කරුණාවෙන් යුක්තයි. ලෝකේ ඉන්න හැම දිනාටම එකපාරම ගැඹුරු ධහමම තේරෙන්නේ නැහැ. සමහර අයට මුලින් ස්වර්ග මාර්ගය දේශනා කරන්නට ඕන. හැබැයි ස්වර්ග මාර්ගය දේශනා කරන අතරේදී බුදුහාමුදුරු මොක්ෂ මාර්ගය දේශනා කරනවා. ඇයි එහෙම දෙකම දේශනා කරන්නේ? සමහර අයට බුදුහාමුදුරෝ සුගතියට යන මාර්ගය විතරයි කියන්නේ. සමහර අයට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නිවන් දකින්නම විතරයි. ඇයි ඒකට හේතුව? සමහර තනි පුද්ගලෙක් හමු වෙච්ච වෙලාවේදී එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හම්බෙච්ච වෙලාවේදී එයාට ගැළපෙන එක විතරයි කියන්නේ. දැන් බාහ්‍ය දාරුචීරිය හම්බෙච්ච වෙලාවේ පුකුසාති රජතුමා හම්බෙච්ච වෙලාවේ ස්වර්ග මාර්ගය කිව්වේ නැහැ. ඍජුවම මොක්ෂ මාර්ගයයි නිවන් දකින මාර්ගයයි කිව්වේ. කොසල් රජතුමාට දේශනා කර ධර්ම වල බොහෝමයක තියෙන ස්වර්ගගාමී මාර්ගය. ඒ තනි පුද්ගලයන්ට දේශනා කරනකොට තනි පුද්ගලයන්ට අදාළ එකක් විතරයි කියන්නේ. හැබැයි ලොකු ඔඩියන්ස් එකක් ඉන්නකොට බුදුහාමුදුර අර අනුපූර්ව ප්‍රතිපදාවෙන් යන්නේ. ග්‍රැජුවල් පෑත් එකෙන් යන්නේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං. ඔහොම ඔක්කොම පියවර ගානක්. ඔය සාමාන්‍ය ඵල සූත්‍රෙ එහෙම තියෙන්නේ. දිග විස්තරයක් කියනවා. ඇයි එහෙම කියන්නේ? ඔව් ඔඩියන්ස් එක වැඩි නම් එක එක අයට කුමන හෝ තැනකින් දෙයක් ගන්න පුළුවන්. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ක්‍රියාව. එතකොට පින්නතුනි කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ අය වයස කොයි මට්ටමේ හිටියත් ප්‍රඥාව දිනු කරපු අය ඉන්නවා මේ සමාජයේ. ඔබ පහුගිය කාලේ දකින්න ඇති අවුරුදු 3මාරක විතර දියණියක් නේ දුවක් සඳහන් කරන කාරණානේ. ඒ දරුවා චතුරාර්ය සත්‍ය ගැන, ශූන්‍යතාවය ගැන, පටිච්චසමුප්පාදය ගැන සඳහන් කරන්නේ කවුද? අවුරුදු 3මාරක කෙනෙක්. එතකොට පින්නතුනි ඒ අයගේ ෆිසිකල් ඒජ් එක අඩු වුණාට ස්පිරිචුවල් ඒජ් එක බොහොම වැඩි. ඒ නිසා වර්තමානයේ ෆිසිකල් ඒජ් එක ගැන වැඩිපුර ලෝකේ සලකන්නේ නැහැ. බලන්නේ ස්පිරිචුවල් ඒජ් එකයි බලන්නේ. ඉස්සර නම් බැලුවේ GPA එකයි, grade point average එකයි, IQ එකයි බැලුවේ. intelligence quotient එක තමයි බැලුවේ. දැන් IQ බලන්නේ නැහැ. දැන් බලන්නේ මොකද්ද? දැන් බලන්නේ EQ එක. emotional intelligence එක තමයි දැන් බලන්නේ. අන්න ඒක කෙලින්ම ප්‍රඥාවත් එක්ක යන්නේ. ඒ නිසා වර්තමානයේ තරංගයේ තියෙන්නේ කොච්චරනම් ප්‍රඥාවෙන් දිනු වෙනද කියන කාරණාවත් එක්ක. ඉස්සර නම් අපි බැලුවේ හුඟා කරුණු කොච්චර පාඩම්ද, කොච්චර විභාග පාස් වෙලාද, කොච්චර ඩිග්‍රීස් තියනවද, GPA එක කොච්චර වැඩිද, IQ එක කොච්චර වැඩිද, ඒව තමයි ඉස්සර බැලුවේ. දැන් පින්නතුනේ ඒව බලන්නේ නැහැ.
දැන් වර්තමානයේ අලුත්ම ප්‍රවණතාවය තමයි එයා කොච්චර ප්‍රඥාවෙන් ඉදිරියට යන්න පුළුවන් කෙනෙක්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝවාන් වෙන්න නැත්තම් නිවන් දකින්න තිමිච්ච අවම වයස කීයද? අඩුම වයස කීයද? අවුරුදු 7යි. දැන් කාලේ කීයද? දැන් කාලේ කීයද? දැන් කාලේ නිවන් දකින්න මාර්ගඵල ලබන්න අවම වයස දැන් කාලේ කීයද? දැන් කාලේ පින්නතුනි කතා කරන්න පුළුවන් වෙච්ච ගමන් ඕන වෙලාවක පුළුවන්. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ විට ලෝකේ ඉපදුනේ පෘථග්ජනය. නමුත් දැන් කාලේ කොහොමද? දැන් කාලේ රෙඩිමේඩ් අයම ඉපදෙනවා මනුස්ස ලෝකේ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේගෙන් ළඟ ඉඳගෙන බණහපෝ එක්ක මනුස්ස ලෝකේ ඉඳලා නැත්නම් දිව්‍ය ලෝකවල ඉඳලා බණහල මාර්ගඵල ලැබපු අය නැවත මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඒ මාර්ගඵල ලැබපු අයට ආය අවුරුදු 7 වෙනකන් ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ නිසා පින්නතුනි අද ලොකු තරංගයක් තියෙන්නේ ආධ්‍යාත්මිකව වැඩිපුරම ඉදිරියට යන්නේ කවුද කියන කෙනා ගැන බලන්නයි අද තරංගයේ තියෙන්නේ. දැන් වයස ඊටාම අඩු වයසේ අය ආධ්‍යාත්මික පැත්ත විතරක් නෙවෙයි ලෝක විශ්යන් ගැන කොස්මොලොජි වගේ විශ්යන් ගැන හුඟක් ළමයි ඉදිරියට යනවා. අවුරුදු 9ක ළමයෙක් නාසා ආයතනයේ ඇම්බැසඩර් කෙනෙක් වුණා. අවුරුදු 9ක ශ්‍රී ලාංකික ළමයෙක්. යා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ නමුත් එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. අවුරුදු 9 දී. අවුරුදු 13ක ඉන්දියන් කෙනෙක් ළමයෙක්ගේ මයික්‍රොසොෆ්ට් එකේ එයා ඇඩ්වයිසර් කෙනෙක් වුණා. ඉතින් මේ වගේ පින්නතුනේ ඉදිරියට යන අය අද ලෝකෙ බිහි වෙමින් ඉන්නේ. අන්න ඒ ගමන් මගට පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලොකු පිටුවහලක් අපට ලැබෙනවා. ඒ නිසාද බොහෝ බුද්ධිමත් අය උපතින් අබෞද්ධ අයත් මේ බුදුදහමේ තියෙන ගැඹුරම දේවල් ඉගෙනගෙන ඉහළම රිසල්ට් එක ගන්න ලොකු තරංගයක් තියෙන කාලයක අපි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවන් භාවනා පැත්තට යොමු කළා භාවනාවෙන් ඉහළම ප්‍රතිඵල අරගෙන අධ්‍යාපනික මට්ටමිනුත් ඉදිරියට යන්න පුළුවන් විදියට අද දෙමව්පියෝ දරුවන් යොමු කරන කාලෙක ඉන්නේ. ඉස්සර නම් කිව්වේ බණ භාවනා කරන එක ඔය වයසට ගිහිල්ලා විශ්‍රාම ගියාට පස්සේ ගන්න දෙයක් කියලානේ. පේනතුනේ දැන් එහෙම කියන්නේ. දැන් ඊටාම ඉක්මනින් ඉගෙන ගන්න කාලෙම භාවනාවක් දීලා ඒ දරුවා අධ්‍යාපනික මට්ටමිනුත් ආධ්‍යාත්මික මට්ටමිනුත් දෙකෙන්ම ඉදිරියට ගන්න උත්සාහ කරන කාලයක් මේක. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ටිකෙන් ටික අපේ කුසලයේ වැඩි කරගන්න පුළුවන් ක්‍රමයේ දේශනා කළා. ඊටාම සරල දෙයක් ඉඳන් අපට කරන්න පුළුවන් ඊටාම පල්ලෙහාම මට්ටමේ කුසලය මොකද්ද? කිසිම බියදමක් නොවි ඊටාම අඩු මට්ටමින් අපට කරන්න පුළුවන් පින්කම මොකද්ද? ඔව් මව්පිය උපස්ථානත් කරන්න පුළුවන්. ඊටත් වඩා ඊටාම සරල දේ තමයි අපේ ගෙදර කෑම කාලා කෑම භාජනය හෝ කෑම උයන භාජන ටික හොදනකොට ඒ ඉඳුල් ටික ඉවත් කරනකොට සින්ක් එකට දැම්මත් එළියට දැම්මත් ඒ දාන වෙලාවේදී මේ භාජනයේ තියෙන ආහාර ටික සත්‍යකට ආහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක. මේක තමයි ඊටාම සරල දේ. මෙතනින් ඉඳලා ගෙදර තව එළියේ ලෑල්ලක් හදලා සතුන්ට කෑම දාන්න පුළුවන්. මෙහෙම ටිකෙන් ටික යන්නේක පිනුතුනේ අම්මා තාත්තට සැලකීම, මෙහෙම ගිහිල්ලා සිල්වත් ගුණවත් අයට සැලකීම, ගෙදර බුද්ධ පූජාව තියෙන එක, සාංගික දාන වලට උදව් කිරීම, මෙහෙම ගිහිල්ලා ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ සියල්ලටම වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් කියලා. ඊටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් කියලා. මෙන්න මේ කරුණ වට සඳහන් කරනවා මේවට කියනවා බුදුරජාණන් වහන්සේ අபிසන්ද කියන වචනයක් කියනවා පුඤ්ඤාபிසන්ද කියලා. අபிසන්ද කියන්නේ ගංගාව නැත්නම් උල්පත කියන එක, ස්ට්‍රීම් කියන එක. මෙරිටෝරියස් ස්ට්‍රීම්ස් කියන එක. බුදුහාමුදුරෝ මෙරිටෝරියස් ස්ට්‍රීම්ස් 8ක් දේශනා කළා. මොකක්ද යට?
ඒ අට තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝුන් සරණ යාම. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. මේක පිනුතුනේ සරල දෙයක් නෙවෙයි. මේක කියන්න ලේසි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන්. හැබැයි මේකේ තමන් යම් කිසි ඵලයක ඉන්නවද කියලා තමන්ට බලා ගන්න පුළුවන් ලක්ෂණය මොකද්ද? තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්න ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්. එහෙම මතක් වෙනවා නම් තමන් ඉහළම මට්ටමේ කුසලයක මේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ තුනට අමතරව ඒකේනා පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. මේ ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මත්පැන් පානය කිරීම කියන මෙන්න මේ කරුණු පහෙන් යම් කිසි කෙනෙකුට වළකින්න පුළුවන් නම්, පංචශීල රකින්න පුළුවන් නම්, මෙන්න මේ කරුණු වට කෙනෙක්ගේ ජීවිතයක මහා පින් උල්පත් 8ක් කියලා දේශනා කරනවා. අපි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් පින්තුනි, අපි මේ මට්ටමට එන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ අදහන්නම පුළුවන් සත්‍යම වචනය ප්‍රත්‍යක්ෂයෙන් දේශනා කරපු උත්තමයන් වහන්සේ. එනිසා උන්වහන්සේ ඊටාම නිවැරදිව මේක දේශනා කරන්නේ අපි කෙරෙහි ඊටාම කරුණාවෙන්, මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් මේ දේශනා කරන්නේ. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ දැනගෙන හරියට තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා නම් ඒ තැනට ජීවිතේ ලොකු රැකවරණයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පංචශීලය ආරක්ෂා කිරීම. දැන් අපට හිතෙන්නේ අපි පංචශීලය ආරක්ෂා කරනවා කියලානේ. නමුත් මොකද ඇත්තටම වෙන්නේ? පංචශීලයේ විසින් අපිව ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියන්නේ මේකයි. He who practices Dhamma is protected by the Dhamma. ධර්ම රකින්න කෙනා ධර්ම විසින් ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබ පංචශීලය රකින්නවා කියන්නේ ඇත්තටම ඔබ පංචශීලය රැක නෙවෙයි. ඔබ ඒ කරුණ පහ අනුගමනය කරනකොට ඒ කරුණ පහ විසින් ඔබ ආරක්ෂා කරනවා. ඔබට අනතුරක් වෙන්න නොදී මගතොටේදීවත් ලෙඩක් දුකකින්වත් ඔබට කරදරයකට පත් වෙන්න ඉඩ නොදී ඔබ ආරක්ෂා කරනවා මෙන්න මේ කරුණ පහ විසින්. මේ ජීවිතය ආරක්ෂා විතරක් නෙවෙයි, ඔබ මරණයෙන් පස්සේ පල්ලෙහා තැනකට වැටෙන්නේ නැති විදියට ඔබට සුගතියත් ආරක්ෂා කළ දෙනවා මේ පහ විසින්. පින්නතුනි, මෙන්න මේ කරුණ වල තමයි පින් උල්පත් 8ක් කියලා කියන්නේ. ලෝකයේ බොහෝ දෙනෙක් පින මොකද්ද කින් කුසල ගවේෂීව වසර දහස් ගාණක් ලෝකේ මිනිසුන් මග කතර හොයාගෙන ගිය ලෝකයකට බුදුහාමුදුරුවෝ සාරාංශික කල්පලක්ෂයක රිසර්ච් එකක ප්‍රතිඵලයක් විදිහට අනාවරණය කළා. කෙනෙකුට අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්නත් මේ ජීවිතේ ඉහළම කුසලයේ දිනු කරගන්නටත් හේතු වන මහා පින් උල්පත් 8ක් ගැන. මේ 8 පින්නතුනේ අමතක කරන්න එපා. පුළුවන් තරම් මේ 8ත් එක්ක ඉන්න. තමන් ඇතැම්මට මෙතන ඇති බෞද්ධ නොවන ඇත්තේ කමන්නේ. ඒ අය අඩු ගානේ පංචශීලය හරි ආරක්ෂා කරන්න. ඒ පහෙන් තමන්ට ලොකු රැකවරණයක් ලැබෙනවා. මෙන්න මේ කරුණ වටෙන් තමන් ඉන්නවා කියන්නේ එක පැත්තකින් තමන්ට ලොකු රැකවරණයක්, අනිත් පැත්තෙන් තමන්ට ඉහළම කුසලයට යන්නට තමන්ට උපකාර කරනවා. අනිත් පැත්තෙන් අතීත කර්ම ශක්තියින් විදියට අපට එන්න තියෙන අපල උපද්දරව මාරක බාධක මෙන්න මේ කරුණ වලින් වළක්වනවා. අපේ ජීවිතය කියන්නේ පින්නතුනේ හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකක් වගේ. ඇයි එහෙම කියන්නේ? මොහොතේ තියෙන අයිස්බර්ග් එකක් ගත්තාම අයිස්බර්ග් එකෙන් උඩට පේන්නේ බොහොම ස්වල්පයයි. යට වැඩි කොටසක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය කියන්නේ අයිස්බර්ග් එකක් වගේ. අපේ දරුවෝ ඉගෙන කියාගන්න එක, වාහනය, ගෙදර, ඉඩම මේවා හරියට අයිස්බර්ග් එකෙන් උඩ ටික වගේ. එහෙනම් අයිස්බර්ග් එකෙන් යට කියන්නේ මොකද්ද? අයිස්බර්ග් එකෙන් යට කියන්නේ අපි කරන කර්ම ශක්තිය. ඇතැම් මිට ඉඳලා අපේ
දරුවෙක් බොහොම ආදරෙන් හදනවා. එකපාරටම දරුවට කොලෙඩක් වෙනවා, අනතුරක් වෙනවා. අපි අතැමට ජීවිත කාලයම හිතලා තිබුණේ අපි රයිස්බර්ග් එකකින් උඩ කෑල්ල ගැන විතර අපි විශ්වාසය තියලා හිටියේ. මේ යට කොටසට කොයිතරම් ඩැමේජ් එකක් වෙලාද කියලා අපි බොහෝ විට දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ යට කොටස ශක්තිමත් කරන විදියට විශේෂයෙන් Tamanට දරුවෝ ඉන්නවනම් දරුවෝ සමග නිතරම පින්දහම් කරන්න. සාමාන්‍ය සරල පින්කම් නෙවෙයි. මග තොටේ යද්දි හෝම්ලස් කෙනෙකුට ඩොලර් එකක් දෙකක් දෙනක විතරක් නෙවෙයි. ඊට වඩා ඊටාම ප්‍රබල කුසල දහම් දරුවොනුත් එක කරන්න. විශේෂයෙන්ම පංචශීල රකින්න එක, ඒ වගේම තෙරුවන් සරණ යන එක සහ මෛත්‍රී භාවනා වැඩිම. මෙන්න මේ කරුණ පුළුවන් තරම් ජීවිතේ කරන්න අවබෝධය ලැබුණු මොහොතේම පටන් ගන්න. මොකද අද අපි මෙතනින් අපේ හෙට දවසේ අපේ ළඟම ඥාතියෙකුට කොයිතරම් අනතුරක් වේද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා තමයි මහන්සියෙන් වැඩ කරාට විතරක් ජීවිතය සාර්ථක වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි මහන්සියෙන් ඉගෙන ගන්නවා, මහන්සියෙන් රැකියාවක් කරනවා, හරියම මහන්සියෙන් වාහනයක් ඉඩමක් ගත්තා, ගියක් ගත්තා කියලා අපි හිතන් ඉනවනේ. පින්නතුනි මේ අපි කොච්චර මහන්සියෙන් හිටියත් අර පල්ලෙහා කොටසට අපේ කර්මයට ලොකු අනතුරක් වෙලා තියෙනවා නම් අර උඩ කොටස බිමට වැටෙන්න පින්නතුනි ඒක තත්පරයයි යන්නේ. එකපාරම අර ගොඩනගාගත්තු අවුරුදු 40ක 50ක 60ක ටික ඔක්කොම ටික පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා ධර්මය ගැන උපරිම විශ්වාසය තියන්න. මේ අනතුරු ලං වුණාට පස්සේ අපිට පිළියම් කරන්න බෑ. කලින්ම මේ සඳහා සෝදානම් වෙලා හැකිතාක් දුරට දරුවන් සමග විශේෂයෙන් පංචශීලයේ රකින්න භාවනා කරන්න. මෛත්‍රී භාවනාව, සතිපට්ඨාන භාවනාව, ඒ වගේම බුදුගුණ භාවනාව, ධාතු මනසිකාර්ය ආදී භාවනා කමඨාන් 40ක් බුදුදහමේ සඳහන් වෙනවා. එයින් Taman කැමැති භාවනා ක්‍රම තෝරගෙන ටිකෙන් ටික කරන්න උත්සාහ කරන්න. ඒකෙන් කුසලයේ දිනු වෙන විතරක් නෙවෙයි, Tamanගේ හිතට එන පීඩා වලින් Tamanට නිදහස් වෙන්නටත් ඒක ලොකු උපකාරයක් වෙනවා. එනිසා පින්වතුනි බුදුහාමුදුර අපට මුලින්ම දේශනා කරන්නේ මෙන්න මේ පින කරගෙන හැකිතා පිනින් ශක්තිමත් වෙන්න. මේ පිනේ ශක්තිමත් වීම කියන්නේ හරියට පින්නතුනේ Tamanට තියෙන ලොකු ගාඩ් එකක් වගේ. දැන් රාජ්‍ය නායකයෙක් රජ කෙනෙක් තැනකට යනවා නම් ඉන්න ස්ථානයෙන් පිටත් වෙනවා නම් පිටත් වෙනකොටම යන තැන ගාඩ් එක දාලා තියෙනවා. දැන් සුවිශේෂී පුද්ගලයන් ඉන්නකොට තැනකට යනකොට යන තැන ගාඩ් එක දානවා, මගදී යන පාරේ ගාඩ් එක දානවා, එයා පදිංචි වෙලා ඉන්න ස්ථානෙට ගාඩ් එක දානවා. ওই තුන් ස්ථානෙම තියෙන්න ඕනේ යාට ආරක්ෂාව. ගෙදර විතරක් තිබෙන්න බෑ. යනකොට ඒ නිසා තමයි වාහනේ ඉස්සරහින් පස්සෙන් ගාඩ් එක දාන් යන්නේ. ඒ විතරක් නෙවෙයි යන තැන ඈත නගරයක් වෙන්න පුළුවන්, වෙන රටක් වෙන්න පුළුවන්. කලින්ම බටයන් යවලා ඇතැම් විට මෙහි නායකයා වෙන රටකට යනවා නම් මෙහෙන් ගාඩ් එක කලින් ගිහලා රටේ ඉන්නවා. පින්නතුනි යන්න ඊට නොදෙවෙනි ගාඩ් එකක් තමයි මේ කුසල් කියලා කියන්නේ. මේ අදෘශ්‍යමාන ශක්තියින් විසින් අපට ලොකු රැකවරණයක් ලබා දෙනවා. ඒක කර්මයේ විසීම කරන දෙයක්. ඒ කර්මයේ ශක්තිමත් වෙනකොට Tamanට net එකක් මේ විශ්වය තුල හැදෙනවා. එකාතකින් කුසල කර්ම ශක්තියින්ගේ ප්‍රබලත්වයක් ඇති වෙනවා. අනිත් අතින් Tamanට උදව් කරන අමනුෂ්‍ය කොට්ටාසයන් Tamanගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ සඳහා Taman හැකිතාක් දුරට සිල්වත් වෙන්නට ඕන. හැකිතාක් දුරට මෛත්‍රී සාගත වෙන්නට ඕන. මේකෙන් තමයි මේ ගාඩ් එක, මේ security එක, මේ insurance එක ශක්තිමත් වෙන්නේ. ତොර මෙන්න මේ කුසල් අපි කරගෙන ඉඳීම එකතකින් මේ ජීවිතය සාර්ථක කරගන්න හේතුව, අනිත් අතින් Taman කොයි මොහොතේ මිය ගියත් දුර්වල නොවන විදියට Tamanට සසරේදී පල්ලෙහාට දුගතියට නොවෙන්නට විදියට සුගතිය ස්ථාවර කළ දෙනවා. දැන් ධර්මසේන මහත්මයාගේ අවසාන දවස් කීපේ එතුමා ඇත්තටම මරණයට සූදානම් වෙලා හිටියේ නේද? උපස්ථාන කරපු නෝන මහත්මියමත් සඳහන් කළානේ නේද? දවස් 4කට 3කට විතර කලින් ඉඳලා එතුමාර කලින් අහපු බණ ටික අයින් කළා. දැන් එකයි කියන්න ඕනේ කියලා නේද? ගච්ඡන්දි සබ්බේ මරණං අහංචය කියන එක විතරයි දැන් කියන්න ඕනේ කියලා අවසානට සූදානම් වෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි දරුවෝ ටිකත් අන්තිම මොහොතේ ඒකට සූදානම් වෙලා ඒ තාත්තා ලියලා තිබෙච්ච පින්පොත කියවලා මතක් කරලා දීලා අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් අපිට කරන්න පුළුවන් විදියට
එතුමා කරපු පින්කම් මතක් කරලා දීලා අවුරුදු 100 කරපු මහා පින්කම ගැන මතක් කරලා දීලා බණහාපු ඒවා ඒ ඔක්කොම කරලා දීලා ඒ ආරක්ෂාව ලබා දුන්නා. ඉතින් පින්නතුනි ඔබටත් ඔබේ ජීවිතේ මතක් වෙනකොට ඔබට මතක් වෙන්න ඕන ඊටාම ප්‍රබල කුසල කර්ම ඔබේ ජීවිතය තුල තියෙනට ඕන. දැන් ඔබේ දරුවට ඉගැන්නුවා දරුවා විශ්වවිද්‍යාලය යවුවා කියලා විතරක් සතුටු වෙන්න බෑ. ඒක අන්තිම මොහොතේ හිතුවා කියලා සුගතිගාමි වෙන්නේ නැහැ. ඒක හිතන්න ගියොත් අන්තිම තියෙන සුගතියක් නැති වෙනවා. එයි දැන් දරුවා අත්හැරලා යන්න වෙනවා මෙච්චර මුළු ජීවිතේම කාලේ දරුවට ඇවිදන් කරේ වෙන දෙයක් කරගන්නත් බැරි වුණා කියලා. පින්නතුනි දරුවන්ට සලකනට අමතරව තමන්ගේ පැත්තෙන් වෙනත් දරුවෙකුට සලකන්න පුළුවන්. ඔබේ දරුවට සැලකුවට ලොකු පිනක් වෙන්නේ නැහැ. පුළුවන් නම් ඒ වයසේම ඉන්න තවත් දරුවෙකුට අසරණ දරුවෙකුට දෙන්නෙකුට සලකන්න. ඒක තමයි තමන්ගේ දරුවට තියෙන ලොකුම ආශිර්වාදය. මෙහෙ බැරි නම් ශ්‍රී ලංකාවේ හරිය ඉන්න දරුවෙක් පිට කෙනෙක් බැරි නම් අඩු ගානේ තමන්ගේ ඥාතිවරයෙකුට හරි දරුවෙකුට හරි ඒ වයසේ ඉන්න එක්කෙනෙකුට දෙන්නෙකුට සලකන්න. මෙන්න මේ දේවල් වලින් පින්නතුනේ තමන්ට ලොකු රැකවරණයක් ජීවිතේ ලැබෙනවා. ඉතින් මෙන්න මේ කුසල කරගෙන ඉඳිද්දී ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් සුවිශේෂී කාරණයක් අපට දේශනා කළා. දැන් මෙතෙන් දක්වා දේශනා කළේ සාමාන්‍ය කාරණා. මෙතන ඉඳන් සම්පූර්ණ වෙනස් කරුණු දෙකක් දේශනා කරනවා. දැන් මෙතෙක් කියපු කරුණු ඕන කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අද ඉඳලා පටන් ගන්න පුළුවන්. ඇතැම් විට මේ වන විටත් ඔබ හුඟා ජීවිතේ කරලා තියෙන පුළුවන්. හැබැයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන සුවිශේෂී කාරණයක් තියෙනවා. දැන් මෙතන දක්වා ආපු කාරණේ ඔබට ඉන්ටර්නෙට් එකට ගියත් දුප්පතට සලකන්නේ කොහොමද? හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවනේ කොහොමද? නැත්තම් ලවින් කයිනස් එක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා ඒවා ඉන්ටර්නෙට් එකේ ඕන තරම් අහගන්න පුළුවන්. වෙනත් ආගම්වලයකින් උනත් අහන්න පුළුවන්. දැන් ලවින් කයිනස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි බෞද්ධයන්ට වඩා ප්‍රැක්ටිස් කරන්නේ වෙනත් අය. ඇයි ඒ සයිකියාට්‍රික්ස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මේ කාරණා දෙක තමයි ට්‍රීට්මන්ට්ස් විදියට සඳහන් කරන්නේ. මානසික ආතතිය දුරු කරන්න, මෛත්‍රී භාවනා වඩන්න, සතිපට්ඨාන ඉන්න කියලා කියන්නේ. හැබැයි මේ සඳහන් කරන කරුණ වලටත් වඩා සුවිශේෂී කාරණයක් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ මොකද්ද කාරණේ? ඒ තමයි ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. මෙන්න මෙතනින් තමයි පින්නතුන අපේ ඇස් දෙක ඇරෙන්නේ. අර කුඩා දියණියක් ඔබ දකින්න ඇති අර හඳුන් කූරක් පෙන්නලා දැක්කද? හඳුන් කූරක් පෙන්නලා කියන තාත්තේ මේ මොකද්ද කියලා. කියන තාත්තේ දුවේ මේ හඳුන් කූරක් නේ. දරුවා මොකද්ද කියන්නේ? ඔව් ඒ තාත්තේ මෝඩියෝ දකින්න විදියනේ මං අහන්නේ ප්‍රඥාවෙන් දකින්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි මේ වීදුරුවක් කියලා කියන්නේ මේ ඔරලෝසුවක් කියන්නේ මේ රෙකෝඩරය කියන්නේ ඒ ඔක්කොම එනම් කවුරු දකින්න විදියද? මෝඩියෝ දකින්න විදිය. කවුද මේ සඳහන් කළා තියෙන්නේ? දැන් මේ සඳහන් කරන්නේ කවුද? මේ අවුරුදු 3 මාර්ග දියණියක් නේ. මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ බුදුදහමේ කියන ආකාරය. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ඇසෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ විඳින එක, දිවෙන් රස විඳින එක, ශරීරයෙන් පහස ලබන එක, මනසට අරමුණු වෙන එක. එතකොට මේ චක්කුන් අනිච්ඡං කියලා කියනවා, රූපං අනිච්ඡං කියලා කියනවා. ඇයි මේ චක්කුන් අනිච්ඡං කියලා කියන්නේ? ඇස අනිත්‍යයි කියන්නේ ඇයි? What is the meaning of eye is impermanent? Forms are impermanent. What is the meaning? ඇස අනිත්‍යයි කියන්නේ ඇයි? සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කියන්නේ මේ පේන ඇස කවදා හරි නොපෙනී යනවා, කැඩිලා බිඳිලා යනවා, මිය ගියාට පස්සේ මේක අලු වෙනවා, බැලි දෝවිලි වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ අනිත්‍යයි කියලා කියන්නේ නේ. නමුත් බුදුදහමේ අනිත්‍යය කියන්නේ ඇයි? බුදුදහමේ අනිත්‍යය කියලා කියන්නේ මේ පේන ඇහැට පේන හැ නෙවෙයි. ඒ පෙනීමේ ශක්තිය, the ability of seeing. අන්නේ පෙනීමේ ශක්තිය කියන එක ඇති වෙන්නේ මේ මොහොතේ. රූපේ තියෙන්න ඕන, ඇස තියෙන්න ඕන, විඥානය පහළ වෙන්න ඕන. මේ කරුණු ගානක් එක විට පෙර පසු නොවි මේ මොහොතේ හටගන්න සිද්ධියක් ගැන මේ කියන්නේ.
එතකොට මේ ඇස කියන එක හැම මොහොතෙම අපි ඇස නිර්මාණය කරගනිමින් ඉන්නේ. ඇස සකස් කරගනිමින් ඉන්නේ. ඇස සකස් වෙන්නේ කොහොමද? ඇස සකස් වෙන්නේ තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය අනුව. දැන් මෙතන මේ වෙලාවේ ඔබට මනුස්ස ලෝකයේ 40ක් විතර ඉන්නව පේනවා. ඒ පේන්නේ ඔබගේ කර්ම ශක්තියෙන්. ඔබේ කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී හේතු ටිකේ ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ නිර්මාණය කළ දෙන ඇහෙන් තමයි මේ මනුස්සයෝ ටික පේන්නේ. බැරි වෙලාවත් මේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඇස වෙනස් වෙනවා. ඇස වෙනස් වෙච්ච ගමන් මේ පේන මිනිස්යන්ට වඩා අනිත් සත්‍යයන් ටික පේනවා. එතෙන් මෙතන ධර්මසේන මහත්තයත් පේන්න පුළුවන් සමහර විට. පින්නතුනි එහෙනම් මේ පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. මේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ තමන්ගේ කර්ම ශක්තියෙන් නිර්මාණය කළ දීපු ඒ මොහොතට පහළ වෙන ඇසට අනුව පේන ටිකයි මේ පේන්නේ. ඒ ඇස පහළ වෙන්නේ රූපය තියෙන තැනදී. ඇස විතරක් නිකන් හටගන්නේ නැහැ. ඒක අනිත් හේතු ගානක එකතුවකින් ඇති වෙන්නේ. ඇසයි රූපයයි තිබ්බට විතරක් හටගන්නේ නැහැ. විඥානය තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන. මේ කරුණු ගානක එකතුවකින් මේ මොහොතේ නිර්මාණය කළ දෙන දෙයක් තමයි මේ මොහොතේ පේන්නේ. ඒක මේ මොහොතේ හට ගන්නව හේතු නිසා හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙලා යනවා. හැබැයි එහෙම නැති වෙලා ගියත් අපේ මනස සූදානම් නැහැ මේක නිරුද්ධ වුණා කියලා බලන්න. යමක් සිතට එනකොටම අපට පේන්නේ මොකද්ද? ඒක බාහිර ලෝකේ තියෙන දෙයක් විදිහට පේන්නේ. දැන් මියගිය තමන්ගේ තාත්තා ගැන මතක් වෙනකොටම ඔබට මතක් වෙන්නේ කොයි වගේ සිද්ධියක්ද? ඔබට දැන් තාත්තා ගැන මතක් වෙනකොටම කාමරේ පැත්තට තමයි ඇස් දෙක යන්නේ නේද? තාම කාමරේ ඉන්නවා කියලා තමයි හිතෙන්නේ නැතම් පිටනේ. එතකොට දවස් ගාණක් යනකම් හිතන්නේ තාත්තා කාමරේ ඉන්නවා කියලා. පින්නතුනි මොකද්ද මේ වෙන්නේ? මේ අර අතීත අත්දැකීම තාම එහෙමම තියෙනවා කියලා අපිට හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබ තාත්තා ගැන මතක් වෙනකොටම අම්මත් එක්ක ඉඳලා ඔබට කරපු උදව් උපකාර, ඒ කියපු කරපු දේවල් ඔක්කොම ටික මතකේ ඒ චිත්‍රය දැන් තියෙන දෙයක් වගේ එනවා. එතකොට දැන් එන මොහොතේහි ඒක බාහිර ලෝකේ තියෙනවද? දැන් බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒක එතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් අපට තාම හිතෙන්නේ අපි අවිද්‍යාව නිසා තාම මේක ලෝකේ කොතනද තියෙන්නේ කියලා. ඒක හරියට ඔබ කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩියේ රූපයක් නිර්මාණය වෙනවා. ඔබ හිතනවා නම් හරියට ඔබ ආවත් කණ්ණාඩියක තාම තියෙයි කියලා. අන්න ඒ වගේ දෙයක්. හැබැයි කණ්ණාඩිය ළඟටම සුරතල් සතෙක් බල්ලෙක් පූසෙක් හරි ගියොත් මොකද වෙන්නේ? ඒ සතයා තමයි විටින් විට කණ්ණාඩිය ළඟට ගිහලා එනෝනේ. බුරල එනවා ටිකක් නේ. එයා හිතන්නේ මොකද්ද? එයා හිතන්නේ තාම ඉන්නවා කියලා. ඒ බලපු කෙනා තාම ඉන්නවා කියලා. ඒ වගේම තමයි අපටත් වෙන්නේ. දැන් ඔබ ගෙදර ඉඳලා ආවනේ. දැන් මතක් වෙනකොටම හිතන්නේ ගෙදර හේතියේ කියලා. ඔබ දැන් මතක් කරනකොටම ගෙදර තියේ කියලා හිතන එකයි. ඔබ මෙතෙන්ට එන්න කලින් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණේ පෙනිච්ච එක කණ්ණාඩිය තියෙනවා කියන එකයි අතරේ ලොකු වෙනසක් නැහැ. ඒ දෙකම එකයි. ඒ කියන්නේ ගෙදරක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ගෙදර තියෙන්නේ කොහොමද? ඔබ ගෙදර ගැන මේ ආයතන හයෙන් එහෙකින් ඔබ ස්පර්ශ කරන වෙලාවෙ විතරයි ගෙදර තියෙන්නේ. ඔබට ගෙදර රූපයක් පේනකොට හරි, ගෙදර ගැන කෝල් එකක් දෙනකොට හරි, ගෙදර තිමෙච්ච දෙක සුවඳක් මතක් වෙනකොට හරි මේ ආයතන හයෙන් කිසියම් මෙහෙකින් ඔබ ස්පර්ශ කරන මොහොතේ ඒ අත්දැකීම තියෙනවා. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිරුද්ධ වෙච්ච දේ නිතරම තියෙයි කියලා හිතන්නේ. එහෙම හිතලා අන්තිමට මොකද්ද වෙන්නේ? මරණාසන්න මොහොතේ මොකද්ද වෙන්නේ? මරණාසන්න මොහොතේ මොකද්ද වෙන්නේ? මරණාසන්න මොහොතේ ඇසෙන් රූප ගන්නෙ නෑ. ඇස දුර්වල වෙලා ඒ වෙලාවේ. කනෙන් ශබ්ද අහන්නෙත් නෑ. නාසයෙන් ගඳ සුවඳ විඳින්නෙත් නෑ. දිවෙන් රස විඳින්නෙත් නෑ. කයින් පහස විඳින්නෙත් නෑ. අන්තිම මොහොත කියලා කියන්නේ
අවසාන චිත්ත අවස්ථාවේදී චුති චිත්ත වෙන වෙලාව වෙනකොට තනිකරම මනසයි ධර්මාලම්බන එක විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට මතක් වෙච්ච සිද්ධියක් මතක් වෙනකොටම ඇතැම්මට මියගේ තාත්තා මතක් වෙන්න පුළුවන්, අම්මා මතක් වෙන්න පුළුවන්, දරුවෙක් මතක් වෙන්න පුළුවන්. මෙතනින් හිත චුත වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දිය කොහෙද සිද්ධ වෙන්නේ? අර ඒ හිතේ නිර්මාණය වෙච්ච රූපය හොයාගෙන ගිහිල්ලා ඊට අනුරූප ලෝකයක ඔබ කයක් ලබාගෙන පිළිසනගෙන. පින්නතුනි ජීවත් වෙන කාලේ ටික විතරක් මතක් වුණාට නම් කමන්නේ. නමුත් අවසාන මොහොතේ මොකද වෙන්නේ? ඔබ සාමාන්‍ය වෙලාවෙදී ඔබ සිහින දකින්නකොට රාත්‍රියේ කාලේ ඔබට පේන්නේ මේ ජීවිත කාලේ ඔබ දැකපු කියපු දේවල් විතරයි. ඔබට ගියාත්ම දේවල් සාමාන්‍ය සිහිනකදී පේන්නේ නැහැ. හැබැයි ඔබ මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? මේ ජීවිත කාලේ සිහින ටික විතරක් නෙවෙයි කල්ප ගානක ටික ඔක්කොම එකම ලයින් එකකට දෙන ඔබට පේන්න. ඒ පේන එකක් තමයි අරමුණක් වෙලා ඔබ ඒකේ හිතන රූපයට අනුරූපව ඊළඟ තැන ප්‍රතිසන්දි ගන්නවා. ඒකේ වැඩිපුර කුසල පැත්ත වෙලා තිබුණොත් හොඳ තැනක ඉපදේ. දැනුත් ඔබ ඉපදෙලා තියෙන ඒ වගේ තමයි. හැබැයි අකුසල එකක් ඉස්මතු වුණොත් ඊට අනුරූප තැනක ඔබට කයක් හමු වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපට එහෙනම් මොකද දේශනා කරන්නේ? අපේ හිතට සිතුවිල්ලක් එනකොටම මේ සිත කියන්නේ මනසයි ධර්මාලම්බනයි එකතු වෙලා මනෝවිඤ්ඤාණයෙන් හටගත්තු දෙයක් මේක. මේක කලින් තිබ්බ දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්නට මනස හුරු කරනවා. මේ මනස හුරු කරන ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට හැම මොහොතෙම මනසට අරමුණක් එනකොටම දන්නෝ මේ බාහිර තියෙන දෙයක් සිහි වුණා නෙවෙයි. Taman අතීතයේ දැකපු හපු දෙයක අත්දැකීම ඒ නිරුද්ධ වෙච්ච එකේ සංඥා වේදනා දෙක මන ආයතනින් සිහිපත් කිරීම කියන එක දන්න. කලින් දැකපු ඒවා විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ මේ මොහොතේ මේ බණ කියන හාමුදුරු ගැන ඔබ දැකලා මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නවා නම් ඒ හඳුනාගන්නේ අතීත අත්දැකීමක් විදියට. ඔබට වර්තමානයේසෙන් මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න බෑ. මේ මම කියන බණ පදයක් හරි ඔබ තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ පළවෙනි එක්ස්පීරියන්ස් එකෙන් නෙවෙයි. ඒක නිරුද්ධ වෙලා දෙවෙනි එක්ස්පීරියන්ස් එකෙන්. දෙවෙනි එකෙන් ඔබ තේරුම් ගන්නකොට පළවෙනි එක නිරුද්ධ වෙන අවසන්. නමුත් අපි හිතන්නේ මේ මොහොතේම අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා. පින්නතුනි මෙන්න මේකට හරියට නුවණ පිහිටියොත් අපි හැම මොහොතෙම හිත ආරක්ෂා කරනවා. හැම මොහොතෙම සතිය සහ සම්පජඤ්ඤය නැත්තම් සිහිය සහ නුවණ කියන දෙක තුල තමන්ගේ අවධානයෙන් ඉන්නවා. ඒ අවධානයෙන් ඉන්න මොහොතක් පාසා බාහිර කෙනෙකුට හෝ දෙයකට ඔබේ මනසට හානියක් කරන්න බෑ. ඔබ හැම මොහොතෙම දන්නව දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන වතුර බෝතලයක් කියලා ඔබ හඳුනාගන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි විඥාණයෙන්. අර ළමයි කියන්නේ හඳුකුරක් කියලා කියන්නේ මොඩියෝ කියලානේ. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්න එක තමයි හඳුකුර කියලා කියන්නේ. විඥාණයෙන් දැනගන්න එක තමයි ලෝකේ යන්නේ. නමුත් ප්‍රඥාවෙන් දැනගන්නවා කියන්නේ මේ වතුර කියන එක නිර්මාණය වුණේ මේ මොහොතේ. මේක ඔබට වතුර බෝතලයක් වුණාට කර්ම ශක්තිය අනුව දුර්වල කර්ම ශක්තියක් නම් තියෙන්නේ. මේක බලන කෙනාට වතුර පේන්නේ නැහැ. දන්නවද ඔබ? එකපාරක් අර මිනිස්සෙක් වැද්දෙක් සතෙක් ඝාතනය කළා ආරණ්‍යයකට ගියා. වතුර පිපාසයක් ආවා. ගිහිල්ලා හාමුදුරන්ගෙන් අහනවා වතුර කොහෙද කියලා. හාමුදුරුවෝ කියනවා කලවල තියෙන වතුර පිරලා තියෙන බොන්න කියලා. මෙයා කලා අරින කලේ වතුර බිඳුවක්වත් නැහැ. අන්තිමට හාමුදුරන්ට බනිනවා. ඇයි වතුර ටිකක්වත් ගෙනත් යන්න බැහැයිද කියලා. මොකද්ද මේ වෙන්නේ? එයාගේ කර්ම ශක්තියට මේ වතුර ටික පේන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ අද වතුර බෝතලේ කර්ම ශක්තිය වතුර පේන ඔබේ කර්ම ශක්තිය හොඳයි. බැරි වෙලාවත් ඔබ සහ පිපාසාවෙන් ඉන්න දුර්වල කර්ම ශක්තියක් නම් තියෙන්නේ. ඔබට මේ වතුර ටික පිපාසය ඔබගේ ওই පැත්තේ තියෙනවා වතුර පේන්නේ නැහැ.
පින්නතුනි මේ වගේ ලෝකෙකයි මේ අපි ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ දහමක් තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. ඔබ අහලා ඇති ලෝසක හාමුදුරුවෝ. ලෝසක හාමුදුරුවෝ පාත්‍රය අරගෙන පිණ්ඩපාත යනවා. පාත්‍රේ හිස්. දානේ බෙදන්නේ නැට මොකද්ද පේන්නේ? පාත්‍රේ පිරීලා කියලා පේන්නේ. දානේ බෙදන්න ඉඩක් නැහැ. ගේන දානේ ටික අරගෙන ආයි යනවා ඒ කට්ටිය. හැමදාම ලෝසක හාමුදුරුවෝ බඩගින්නෙන් පන්සලට එන්නේ. පින්නතුනි මෙන්න මෙවැනි ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට අනාවරණය කළ දෙන සත්‍යය. මෙන්න මේ සත්‍යයෙන් ඊටාම ස්වල්ප මාත්‍රයක් හරි ඔබට තේරුණොත් ඒ මට්ටමට ඔබේ නුවණක් තිබුණොත් ඔබ එදාට බුදුරජාණන් වහන්සේට වඳින්නේ අද වඳින විදියට නෙවෙයි. එදාට ඔබ බුදුහාඳුරට වඳින්නේ පසඟ පිහිටුවලා මුළු හදවතින්ම. මේ ලෝකයේ කිසිම කෙනෙකුට තීරුම් ගන්න බැරි වෙච්ච දෙයක් නේද මේ අනාවරණය කරේ කියලා මහා හදවත උතුරා යන ගෞරවයකින් ශ්‍රද්ධාවකින් එදාට ඔබ බුදුහාඳුරට වඳින්නේ. අන්න ඒ සත්‍ය තීරුම් ගත්තොත් පින්නතුනි මේ ලෝකේ අපට නිදහස් වෙන්න බැරි දුකක් නැහැ. ඔබ දන්නවා පටාචාරාව කියලා කියන්නේ එක දින මරණ කීයක්ද? මරණ 6ක් නේ. දරුවෝ දෙන්නයි, ස්වාමියායි, අම්මයි, තාත්තයි, සහෝදරයයි. එක දවසේ තමන්ගේ ළඟම ඥාතින් 6 දිනක් මිය ගියොත් ඔබට කොයි වගේ දුකක් ඒද? පින්නතුනි මේ ධර්මයෙන් ඒ දුකත් දුරු කරන්න පුළුවන්. එක දින තමන්ගේ ළඟම ඥාතින් 6 දිනක් මිය ගිහිපු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් කෙනෙකුට මේ සත්‍ය ධර්මයෙන් එහෙනම් එවැනි කෙනාට මොන දුකෙන්ද නිදහස් වෙන්න බැරි? බන්දුල මල්ලිකාව දානෙ බෙදමින් ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කියනවා එතුමියගේ දරුවෝ 32 දෙනා බන්දුල සේන අධිපතියත් මිය ගියා කියලා. කනට ඇහෙන්නේ මේක. නැත්නම් අර පත්‍රිකාව බලන්නේ. බලනකොටම මේ සිද්ධිය හරි සිහියෙන් නුවණින් හිටියා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වුණා. සෝවාන් වෙලා හිටියේ සෝවාන් වෙලා විතරක් නෙවෙයි සෝවාන් වෙලා හිටියා කියලා විතරක් නාඩින්නේ නැහැ. ඒ වෙලාවේ උපරිම ලෙස සිහියෙන් නුවණින් හිටියා. සෝවාන් නොවුනත් කෙනෙකුට හරියට සති සම්පජාඤ්ඤයෙන් ඉන්නවා නම් මේ මොහොතේ ඇහෙන් දකින දෙයට, කනෙන් ඇසෙන දෙයට, නාසයෙන් ගඳ සුවන දෙයට එන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ දර්ශනීයට තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේ දර්ශනීය ජීවිත යථාර්ථයක් බවට පත් කර ගැනීම මාවත තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මෙන්න මේ ගමන් මගිය යන උදව් කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. අනේ කල්යාණ මිත්‍රයෙක් මෙවැනි උදව්වක් මේ දහම් මඟ ඔබට කියා දුන්නොත් ඔබට ජීවිතේ ඉන්න වටිනාම කෙනා ඒ කල්යාණ මිත්‍රය බවට පත් වෙනවා. අනේ කල්යාණ මිත්‍රයාට තමයි ඔබ ජීවිතේ වැඩිපුරම සලකන්නේ. අද ඔබට වැඩිපුරම ඔබ සලකන්නේ ඔබේ අම්මා තාත්තට. නැත්නම් ස්වාමියට බහරයාවට, නැත්නම් රැකියාව ආරම්භ දීපු කෙනාට, නැත්නම් මේ රටට එන්න උදව් කරපු කෙනාටනේ. හැබැයි ඔබ මේ ධර්මයේ තේරුම් ගත්තොත් එදාට ඔබ වැඩිපුරම ගරු කරන කාටද? බුදුරජාණන් වහන්සේට. මේ ධර්මය අනාවරණය කරපු බුදුහාඳුරන්ට. ඊට පස්සේ සංඝ රත්නයට වසර 2500ක් මේ දහම ආරක්ෂා කරන් ආපු සංඝ රත්නයට තමයි ඔබ එදාට ගරු කරන්නේ. සරියුත් හාමුදුරුවෝ ගැන ඔබ අහලා ඇති. සරියුත් හාමුදුරුවෝ හැමදාම සැතපෙන්න කලින් උන්වහන්සේට මුලින්ම ධර්මයේ දේශනා කරපු අස්සජි හාමුදුරුවෝ හිටිය පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සැතපුනේ. අස්සජි හාමුදුරුවෝ එක ගාථාවයි උන්වහන්සේට කියලා දුන්නේ. ඒ ධම්මා ගාථාවනේ. පරිසම්පාදයේ පිළිබඳව තියෙන යථාර්ථය තියෙන ගාථාව දේශනා කරපු එක විතරයි කලින්. උන්වහන්සේගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වුණේ සරියුත් හාමුදුරුවන්ගේ කවුද? අස්සජි හාමුදුරුවෝ. ඒ නිසා පිනුතුනේ මෙවැනි වටිනා දහමක් ඔබ අපි හැමදෙනෙක්ම ලබාගත් අවස්ථාව මේ අවස්ථාව මිස් කරගන්න එපා, අත්හැර ගන්න එපා. අත්හැර ගත්තොත් බුදුහාමර දේශනා කරන බොහෝ කාලයක් පසුතැවෙන වෙනවා කියලා. උන්වහන්සේ දේශනා කරනවා ෂණේ ඉක්මවා ගන්න එපා. මේ ෂණය ඉක්මවා ගත්තොත් කනාති තාහි සෝචන්ති. ෂණේ ඉක්මවා ගත්තු අය ශෝක කරනවා කියලා. ඒ නිසා මේ ඊටාම දුර්ලභ අවස්ථාවක ඔබ මනුස්ස ලෝකේ
එක දවසක් තව ජීවත් වුණත් ඒ දවස වටිනවා අබුද්ධෝත්පාද කාලයේ කල්පයකට වඩා. ඇයි ඒක දවසේදී සම්පූර්ණ දහම් මඟ තේරුම් ගන්න පුළුවන්. ඒකට සියලුම දහම් දැනුම ඔබට සිංහල බැරි වුණත් ඔය සුත්ත සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. සියලුම ධර්ම ග්‍රන්ථ භාෂා 12කට වඩා භාෂාවලින් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. දැන් පින්නතින ඔබේ අතේ මුළු ත්‍රිපිටකෙම තියාගෙන ලෝකේ ඕන තැනක ඔබට යන්න පුළුවන්. ආරණ්‍යක ඉන්න හාමුදුරු කෙනෙක් වුණත් ඉස්සර වගේ පොත්පත් හුඟක් තියන් ඉන්නේ නැහැ. පොඩි ඩිවයිස් එකක මුළු ත්‍රිපිටකයේම අටුවාව ඔක්කොම ටික තියාගෙන පොත්පත් බලමින් ධර්ම දේශනාවෙන් ඉන්නේ. ඉතින් මේ ගත වෙච්ච වසර 2600 තුල ලෝකේ පහළ වෙච්ච පින්වන්තමය තමයි ඔබ. එදා අනුරාධපුර යුගයේ ධර්ම දේශනාවක් අහන සමහර කෙනෙක් සිතුල් පව්වේ ඉඳලා රුහුණේ සිතුල් පව්වේ ඉඳලා මිහින්තලයට පාගමනින් එනවා. අනුරාධපුරයේ මහමෙවුනාවේ ඉන්න හාමුදුරු කෙනෙක් රුහුණේ තිස්ස මහරාමයට පයින් යන බණපදයක් අහන. එහෙම ලෝකේට ඔබට අද ලෝකේ ඕනම තැනක සිදුවෙන ධර්ම දේශනාවක් අහන්න පුළුවන් වාතාවරණයක් අද තියෙනවා. ඉතින් ඒක ඔබ ලැබුණේ සසර ලොකු පිනකින්. ඒ පිනේ ප්‍රතිඵල ඔබත් ලබා ගන්න ඔබේ ළඟම ඥාතීන්ටත් මේ වරප්‍රසාදය ඔබ ලබා දෙන්න. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද මේ විශේෂ පින්කම කලේ මීට දින 6කට වගේ කලින් මිය ගිය වසර 100ක් මනුස්ස ලෝකයේ ආයු වළඳලා තාම පින්බර ජීවිතයක් ගත කළා. පින්වන්ත දරුවන් 4 දිනක් ලෝකෙට දායාද කළා. බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍රයන් වෙලා මුළු ජීවිතයම දහම් කැඩපතක් වශයෙන් තිබුණු ආදර්ශවත් ජීවිතයක් ගත කරපු ධර්මසේන මහත්මයාගේ ගුණ සියපත් කරලා සිද්ධ කරන ගුණාස්මරණ පින්කමක් විදිහට අද දින තමන්ගේ ආදරණීය තාත්තට පින් අනුමෝදන් කරන කරපු සද්දවසේ ධර්ම දේශනාමය පින්කමයි මේ සිදු වුණේ. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්න මේ නිවසේ ඉන්න පාලිත ධර්මසේන මහත්මයා, ඒ අනිත් සහෝදරයා, සහෝදරයන් දෙදෙනා ඇතුළු ඔබ විතරක් නෙවෙයි මේ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම එතුමා පියෙක් වුණා, කල්යාණ මිත්‍රයෙක් වුණා, හොඳ යහළුවෙක් වුණා. ඉතින් එතුමාගේ සසර ජීවිතය තව තවත් සුවපත් වේවා. එතුමා බලාපොරොත්තු වන ආකාරයට එතුමාගේ සසර ජීවිතයේ සුවපත් භාවයත් නිවන් දක්නා ජාති දක්වාම ධර්මයේ හැසිරෙන්නට සුදුසු වාතාවරණයක් ලැබෙන්නට මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියලා එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්වතුනි, අපි ධර්මසේන මහත්මයාගේ ගුණ සිහිපත් කරන ගමන් විශේෂයෙන්ම අපි මේ දරුවන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ආදරණීය පියතුමා මෙතෙක් කල ජීවත් කරවලා තව බොහෝ දෙනාට එතුමා දකින්නට අවුරුදු 100ක් සම්පූර්ණ වෙන කෙනෙක් මනුස්ස ලෝකේ දකින්න ලැබෙන එක බොහොම විරල කාරණයක්. ඉතින් මේ අවස්ථාව මේ බොහෝ දෙනෙකුට හිමි කළ දුන්නේ මේ ආදරණීය දරුවන් 4 දෙනා. ඉතින් ඇත්තෙන්ම එතුමාගේ තියෙන තවත් සුවිශේෂී ගුණයක් තමයි මේ දරුවන් 4 දෙනා එකට සමගියෙන් ඉන්න පුළුවන් විදිහට හදපු එක. එතැනට අපි බොහෝ විට දන්නවා දරුවෝ ලොකු වෙනකොට අර පොඩි කාලේ තිබිච්ච සමගිය නෑ නේද? ඊට කඩන් වලට හරි වෙනත් දෙයකට හරි හිතරිදවගෙන ඉතින් පිටාය වගේ තමයි ඉන්නේ නේද? නමුත් මේ දරුවෝ 4 දෙනා විතරක් නෙවෙයි පවුලට එකතු වෙච්ච අයත් මුණුබුරු මිනිබිරියොත් හැම දෙනෙක්ම එකා වගේ මේ සමගියෙන් ඉන්න එකම තමයි ඒ අම්මා තාත්තට ඔබ දක්වන ලොකුම ගෞරවය. ඒ නිසා දරුවෝ හදන අම්මා තාත්තා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි දරුවන්ගේ සමගිය. ඉතින් මේ ඔබ මේ සමගියෙන් එක පැදුරක ඉඳගෙන මේ තාත්තට පින් අනුමෝදන් කිරීම තමයි තාත්තට කරන ලොකුම කළගුණ සැලකීම වෙන්නේ. ඇයි ඒකට හේතුව තාත්තා පින් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මිය ගියේ. එතුමා Tamanට අවශ්‍ය කරන සියලුම පින්කම් ඔබ එතුමා සපුරාගෙන ගියේ. ඉතින් මේ කරන පින්කම් ඔබටම තමයි පහන් ආලෝකයක් වගේ මේක ලැබෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඔබ සතුටටපත් වන්න. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසය අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පාලිත මහත්මයා ඇතුළු මේ සහෝදර සහෝදරයන් හැම දෙනාටම
පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාටම ඒ වගේම එතුමාට උදව් උපකාර කළ හැම දෙනාටම මේ පින විශේෂයෙන් දෙවියන් අනුමෝදන්ව ඒ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉතින් තමන්ගේ ආදරණීය පියතුමාට සලකපු වගේම මේ ඉන්න වැඩිහිටිය අයටත් ඔබ හැම දිනෙකම සලකන්නට ඕන. ඉතින් ඒ තාත්තගේ සහෝදරයා තාම ජීවත් වෙනවා. ඉතින් බාප්පා නේද? ඔය ඉතින් තාත්තට වගේම සලකලා තවදුරටත් ඒ පින්කම් කරගන්න පුළුවන්. තාත්තා දකින්න වගේ හිතලා ඔබට තවත් එතුමාටත් සලකලා පින්කම් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපාප අතරේ ඉන්න අපේ අම්මා තාත්තා, නැන්දලා මාමලා, ආච්චිලා සීයලා එයාට අපි මාසෙකට දවසක් හරි බලලා එයාට උදව් උපකාර කළා එයාගේ ආශිර්වාදය ලබාගෙන අපේ ජීවිතවලටත් අපේ කුසල දහම් රැස් කරගන්නට ඕන. ඒ නිසා වැඩිහිටියට සලකන එක ඒක ලොකු ආශිර්වාදයක් අපට. එයාට වඳින එක ආහාර පාන ආදියෙන් උදව් කරනකොට අපටත් ඒක අපේ ජීවිතේ දිගාසිරි ලබන්න අපේ දරුවන්ට ආශිර්වාදයක් වෙනවා ඒක. ඉතින් ඒ කරුණ ගැනත් මතක් කරමින් ඉතින් මේ දුර බැහැරින්දලා ආපු බොහෝ දෙනෙක් මේ ඉන්නවා ධර්මසේන මහත්මයාගේ අවසන් කටයුතු වලට. ඉතින් අවසන් කටයුතු වල සහභාගී වෙලා විතරක් නෙවෙයි අද 7 දවසේ බණටත් ඔබ සහභාගී වෙලා ඉතින් එතුමාට පින් වැඩෙන විදිහට කටයුතු කළා. ඒ වගේම ජීවත් වෙන කාලේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් එතුමාට උපස්ථාන කරලා පින්කම් කරගත්තා. ඒ සියලු පින්කම් වල බලයෙන්ොත් ඔබ හැම දිනාටමත් එතුමා ගත කළ වගේ දිගාසිරි ලබන්නට, ඒ වගේම දරුවන්ගෙන් උපස්ථාන ලබන්නට, ධර්මයේ හැසිරෙන්නට, අවසාන මොහොත දක්වා සිහියෙන් නුවණින් සතුටෙන් ඉන්නට ඔබ හැම දිනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. දිගාසිරි වේවා.